සාකච්ඡා කරමු මේක පුතා මේ ඕල් සිලබස් පේපර් එකක්. ඒ කියන්නේ මේක සමහර ගණන් තියෙන්න පුළුවන් මේ වාරයේ මාරු වෙච්ච ඒවා තියෙනවත් පුළුවන් සමහර විට. මොකද මේක මේ 2015 අවුරුද්ද තමයි ඕගලන්ගේ සිලබස් එක වෙනස් වුනේ. ඒ වගේ පේපර් එකක්. ඊළඟ මේ පේපරේ ස්ට්‍රක්චර් එක වෙනස් කරලා තියෙන්නේ. ස්ට්‍රක්චර් එකේ තියෙන්නේ පළවෙනි ප්‍රශ්න 10ට ලකුණු 1 ගන්න දෙන්නේ. ඊළඟට 10 ඉඳන් 30 දක්වා දෙන්නේ ලකුණු 2 ගන්න. ලකුණු 50 දෙන්නේ එහෙමයි. ඕගලගේ සාමාන්‍ය පේපර් එකක් වගේ නෙමෙයි. හරි. පළවෙනි ගාන 9න් 3යි 9න් 2යි. එකතු වුණාම පුතේ උත්තරය පොදු හරය 9මයි 9න් 5 ලියලා තිබ්බනම් හරි පුතේ. ලකුණු 1යි ලැබෙන්නේ ඒ ගානට. දෙවෙනි ගාන x ඍණ 6 සමානයි බිඳුව තියෙන්නේ පුතේ. මේ වගේ ගණන් වලදී x ඍණ 6 ධන 6 බිඳුව ධන 6. මේ 6ට ධන 6ට ඍණ 6 කැපෙනවා x සමානයි පුතේ 6යි. බිඳුවයි ධන 6යි කියන්නේ කොහොමත් 6යි තමයි. ලකුණු 1යි. තුන්වෙනි ගානේ ඒ වල අගය හොයන්න අපිට භාවිතා කරන්න පුළුවන් සම්බන්ධයක් තියෙනවා. සමද්විපාද ත්‍රිකෝණවල පුතේ දැන් ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් සමාන පාදවලට සම්මුඛ කෝණත් සමානයි. ඒකට සමද්විපාද ත්‍රිකෝණ ප්‍රමේය කියලා කියනවා. එතකොට මෙතන ඒ වල අගය වෙන්නේ 70යි. ලකුණු 1යි. හතරවෙනි ගාන රුපියල් 450ට ගත් භාණ්ඩයක් විකිණීමේදී 125ක රුපියල් 25ක ලාභයක් ලැබුණේ නම් එය විකුණූ මිල සොයන්න. 450ට ගත් භාණ්ඩයක් විකිණීමේදී 125ක ලාභයක් ලැබුණලු. එහෙනම් විකිණුවේ කීයටද පුතේ? භාණ්ඩය අරන් තියෙන්නේ 450ට 25ක් ලාභ තියන් විකුණන්නේ කීයටද? රුපියල් 475යි. සුළු කරන්න ඍණ 12 එකතු කිරීම 9 කියන්නේ පුතේ 12න් 9ක් අඩු කරන්න 3යි ලකුණ ඍණ කියලා එන්න ඕනේ. ලකුණු 1යි. ඊළඟට මෙතන සජාතීය පද සහ විජාතීය පද තියෙන්නේ. සජාතීය වෙන්නේ 2x සහ 5x. 5 කියන්නේ විජාතීය පදයක්. එහෙනම් උත්තරේ එන්නේ 7x ධන 5යි කියලා. ලකුණු 1යි. 7 වෙනි ගාන සංඛ්‍යා ව්‍යාප්තියේ මාතය 4 නම් y අගය. මාතය කියන්නේ පුතේ වැඩිම වාර ගණනක් යෙදෙන පදය. ඔබට පේනවා ඇති මේකේ 4 ඒවා දෙකක් තියෙනවා 5 ඒවත් දෙකක් තියෙනවා. එහෙනම් මාතය කියන්නේ වැඩිම වාර ගණනක් යෙදෙන පදේ නම් මාතය 4යි නම් මේකේ හැටියට y වල අගයත් 4ම වෙන්න ඕනේ. නැත්තම් මාතය 4 වෙන විදිහක් නෑනේ. 4යි 5යි දෙකම වෙන්න එපා. x සමානයි 3 සංඛ්‍යා රේඛාවක් තිබ්බොත් ඔච්චර තමයි. ඊළඟට දරුවේ 9 වෙනි ගාන දී ඇති වෙන් රූප සටහනේ ඒ අනුපූරකය අඳුරු කර දක්වන්න තමා තියෙන්නේ. අනුපූරකය කියන්නේ පුතේ ඒට අයත් නොවන හැබැයි සර්වත්‍රයට අයත් අවයව. ඒට අයත් නොවන හැබැයි සර්වත්‍රයට අයත් අවයව මේ තියෙන්නේ. ඒට අයත් නෑ හැබැයි සර්වත්‍රයට අයත්. ඔන්න ඔහොම පාට වුණා නම් හරි. ඒ විතරක් තියලා අනිත් ටික ඔක්කොම පාට වෙන්න ඕනේ. 5.3 සෙන්ටිමීටර වලින් දැක්වුවොත්
මීටර 5.3 ගුණ කරනවා 100ෙන්. ගුණ කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමේ තමයි 53 100ෙන් ගුණ කළා 5300 කියලා ලියලා දශම ස්ථානයක් අග ඉඳන් වෙන් කරන එක. මේ එක ක්‍රමයක්. ඊළඟ ක්‍රමේ තමයි 5.3 100ෙන් ගුණ කරනවා කියලා අරගෙන දශම තිත දෙපාරක් දකුණට ගෙනියනවා. ඕගොල්ලෝ මේකෙන් කැමති ක්‍රමයක් භාවිතා කරලා උත්තරේ ගන්න පුළුවන්. කොහොම ගත්තත් එකම උත්තරේ එන්නේ. උත්තරේ 530යි. ලකුණු 1යි. ඊළඟට පුතේ 11 වෙනි ගාන. දැන් ඉඳන් ලකුණු 2 ගානේ හම්බ වෙනවා. මුල් ප්‍රශ්න 10ට ලකුණු 1 ගාන තමයි හම්බ වුනේ. BC දිග හොයන්න භාවිතා කරන සම්බන්ධය මොකද්ද පුතේ? BC දිග හොයන්න භාවිතා කරන සම්බන්ධය මොකක්ද අපි? ළමයි BC දිග හොයන්න අපිට සම්බන්ධයක් භාවිතා කරන්න සිද්ධ වෙනවා අපි දන්න. මොකක්ද ඒ සම්බන්ධය? හෙලෝ උත්තර දෙන්නත් ඕනේ ළමයි. ප්‍රශ්න ඇහුවාම. ඔව් පයිතගරස් සම්බන්ධය භාවිතා කරන්න ඕනේ. පයිතගරස් සම්බන්ධය භාවිතා කළාම ඍජු කෝණය අඩංගු පාද දෙකේ වර්ගවල එකතුව සමානයි කර්ණය මත පිහිටි සමචතුරස්‍රයේ වර්ගය. නැත්නම් කර්ණයේ වර්ගය. AC වර්ගය. හරි. BC වර්ගය ධන 6 වර්ගය සමානයි 10 වර්ගය. BC වර්ගය ධන 36 සමානයි 100යි. BC වර්ගය සමානයි 100ෙන් අඩු කරනවා 36ක් 64යි. දෙපසම වර්ග මූලය ගත්තාම BC කියන්නේ පුතේ 8යි සෙන්ටිමීටර්. ලකුණු 2යි. 12 වෙනි ගාන මම මෙතන හදනවා. A බෙදීම 5 ඍණ 2 සමානයි 7. පළවෙනි පියවර A බෙදීම 5 ඍණ 2 ධන 2 කරනවා. එතකොට මෙතන තියෙන ධන 2ට ඍණ 2 කැපෙනවා. ඊට පස්සේ A බෙදීම 5 සමානයි 9යි කියලා ලියනවා. A බෙදීම 5 වරක් 5 9 වරක් 5. එතකොට දරුවනේ A වල අගය මෙතන මේ 5ට 5 කැපෙනවා. 9 වරක් 5යි. 45ක් ආවනම් හරි. ලකුණු 2යි පුතේ. දහතුන්වෙනි ගාන රූපයේ තොරතුරු අනුව x අගය සොයන්න කියලා තියෙන්නේ. අපි දන්නවා ඕනෑම බහුවශ්‍රයක බාහිර කෝණ එකතුව පුතා අංශක 360ක් වෙනවා. දැන් මේ රූපේ බාහිර කෝණයක් දීලා නැහැ, මේකත් 90 තමයි ඉතින්. එතකොට මං කෙලින්ම ගන්නම් 95 එකතු කිරීම 70 එකතු කිරීම 90 කියන්නේ එසුත් එකතු වුණාම 360යි. මේ තුනේ එකතු වෙනවා පුතේ 90යි 70යි 160යි 160යි 95යි කියන්නේ 255යි. ධන x 360යි. එතකොට x හොයා ගන්න දෙපැත්තෙම 255 අඩු කරනවා.
x වල අගය ලැබෙනවා පුතේ අංශක 105ක් කියලා. බලන්න Tamanට මෙන්න මේ උත්තරේ ආවද කියලා. ඊළඟ ගාන. මේ වගේ ගණන් වලදී මේවා 8 වසරේ තමයි මුලින්ම ගන්න හම්බ වෙන්නේ. ගණන් වලදී හරය පූර්ණ සංඛ්‍යාවක් කර ගැනීම පහසුවක් වෙනවා අපිට. එතකොට හරය පූර්ණ සංඛ්‍යාවක් කරගන්න නම් පුතේ මේකේ තියෙන්නේ 1.05. අපිට හරය ගුණ කරන්න සිද්ධ වෙනවා 100ෙන්. එතකොට හරය 100ෙන් ගුණ කළා කියන්නේ අපිට අනිවාර්යෙන්ම ලවයත් 100ෙන් ගුණ කරන්න සිද්ධ වෙනවා. හරය 100ෙන් ගුණ කළාම එන්නේ 105. උඩ ලවය 100ෙන් ගුණ කළාම අපිට කැමති විදිහක් පාවිච්චි කරන්න පුළුවන්. මෙතන මට ඕනනම් පුළුවන් මේ දෙන්නවම ගුණ කරලා බලන්නත්. එහෙම නැත්නම් පුළුවන් මෙහෙම පළවෙනි එකිනා විතරක් මං 100ෙන් ගුණ කරලා ඒකේ ලියනවා 175 කියලා. මෙයා දශම තුන එහෙම තියෙනවා. දැන් බෙදෙන ඒවා බෙදලා අපිට සුළු කරන්න පුළුවන්. 105 උඩ 175 වරක් දශම 3 මේකට 5 වරක් නම් 21යි මේකට 5 වරක් නම් 3යි 15යි 25ට 5යි 35යි මේකට 7 වරක් නම් 3යි මේකට 7 වරක් නම් 5යි 5 ගුණ කිරීම දශම 3 බෙදීම 3යි 3ට 1යි මේකට දශම 1යි උත්තරේ 0.5යි. කො බලන්න මේ උත්තරේ ආපු ළමයි අත උස්සන්න බලන්න. මේ කලින් පිළිතුර ආපු ළමයි කො බලන්න. 0.5ක් ආපු අය සත්නිදු ඉන්නවා සන්තරා රයිට් ළමයි ඉන්නවා 6යි 8යි රයිට් 10කට ඒ උත්තරේ ඇවිත් තියෙනවා 8 පාස් 10 පන්ති ඉන්නේ කියන්නේ හරි 8 පාස් ළමයි 10 දිනයි පන්තියේ ඉන්නේ හරි ඊළඟට විසඳීමකින් තොරව x ධන y වල අගය හොයන්න කියනවා දැන් මේ වගේ ඒවැ විසඳීමකින් තොරව කිව්වට අපිට එකපාරක් සුළු කරන්න සිද්ධ වෙනවා එතකොට මම මෙයාව ගන්නම් පළවෙනි සමීකරණය මෙයාව ගන්නම් දෙවෙනි සමීකරණය කියලා පළවෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණය අඩු කරන්න බලන්න අඩු කරාම මොකද වෙන්නේ කියලා 2x ඍණ y ගෙන් අඩු කරනවා x ඍණ 2y අනික් පැත්තේ 12න් 15ක් අඩු කරනවා මෙතන 2x ඍණ y ඍණ x ධන 2y y සමානයි ඍණ 3යි. මෙතන 2x ගෙන් x ගියාම පුතේ x විතරයි උත්තරේ. මෙතන ඍණ y ධන 2y y. උත්තරේ එන්නේ ධන y. සමානයි ඍණ 3යි. එහෙනම් x ධන y වල අගය වෙන්නේ ඍණ 3යි. ලකුණු 2යි. බලන්න Tamanට මේ උත්තරේ ආවද කියලා. දුම්රියක වේගය පැයට කිලෝමීටර 120ක් වේ. මෙය තප්පරයට මීටර වලින් කොපමණද? තප්පරයට මීටර 120යි කිලෝමීටර් පැයට
120 ගුණ කිරීම 1000 ඔන්න මෙයා මීටර වුණා. පැය කියන එක තප්පර කියන්නේ 3600. 120 වරක් 1000 මේක අර 18න් 5න් ගුණ කළත් හරි හොඳයි. 3600. සුළු වෙන කට්ටියව මම සුළු කරන්න. 0.2ට 0.2ක් කපන්න. 12ට 1යි 36ට 3යි. උත්තරේ 100 බෙදීම 3. ළමයින්ට මෙහෙම උත්තරයක් දාවේ. හෙලෝ. පුතේ උත්තරය ආයේ මේකද? ඔව් සර්. තප්පරයට මීටර 33යි 3න් එකක්. සර් 15 වෙනි ගානේ x ධන y අපුදිය පොඩ්ඩක් කියලා දෙන්න. 15 වෙනි ගාන. ඒකේ පුතේ අර එකතුවක් ගන්න තිබ්බට දැන් මෙතන එකතුවක්නේ ගන්න x ධන y නේ හොයන්න ඕනේ. එතකොට මෙතන තියෙන්නේ 2x මෙතන තියෙන ඍණ 2y නේ. දෙන්නගෙම ඍණ තියෙන හින්දා අපිට එක පදයක් ධන කරගන්න අවශ්‍යයි. ඒ හින්දා තමයි මම පළවෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණය අඩු කළේ. එතකොට 2x ගෙන් x අඩු කරලා ප්‍රශ්නයක් වෙන්නේ ධන x වෙනවා. මෙතන y ගෙන් 2y අඩු කරනවා කියන්නේ ඍණ 2y නේ තියෙන්නේ. එයා ධන වෙනවා. එතකොට මේ 2y ධන කරගන්න තමයි මම අඩු කළේ. තේරුණාද? පළවෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණය අඩු කළාම අර y 2y වෙනවා. ඒ කියන්නේ ඍණ 2y ධන 2y වෙනවා. හරිද පුතේ? එතකොට 2x ගෙන් x ගියාම x වෙනවා. මෙතන ඍණ ධන 2y තියෙන්නේ. එයාගෙන් y ගියාම ධන y වෙනවා. අර කොහොමත් මතක තියාගන්න අපෙන් අහන්නේ මොකක් හරි විසඳීමකින් තොර වගයක් නම් එක්කෝ ඒ සමීකරණ දෙක එකතු කරලා උත්තරේ ගන්නවා එක්කෝ ඒ සමීකරණ දෙක අඩු කරලා උත්තරේ ගන්නවා. එච්චරයි. පැහැදිලිද? ඒතර ඕගොල්ලන්ට මේක දැන් උත්තරේ ගන්න එකම මාර්ගය වෙන්නේ අඩු කරලා. එකතු කළොත් මේ උත්තරේ එන්නේ නැහනේ. එකතු කළොත් ඍණ උත්තරයක් එන්නේ. ඒ කියන්නේ එකතු කළොත් ඍණ 3y මේ ඍණ x ඍණ y වල උත්තරේ ගන්න පුළුවන්. පුතට පැහැදිලිද? ඔව් සර්. එතකොට සමීකරණ සැදලා හැදුවොත් එහෙම එක ලකුණයිද? ඔව් සමීකරණය විසඳන්න ගියොත් දැන් මේකයි වැඩේ. විසඳීමකින් තොරව මේක ගන්න කියන්නේ මේකට ලකුණු දෙකයිනේ හම්බ වෙන්නේ පුතේ. විසඳුවොත් එහෙම ලකුණු 10ක් විතර දෙන්න එපා ඔයාට. يعني සමගාමී සමීකරණයක් විසඳනවා කියන්නේ සාමාන්‍යයෙන් විභාගයක ලකුණු 8ක් 9ක් හම්බ වෙන ගාණක්නේ. තේරුණාද? විසඳලා උත්තර ගන්නවා ඔව් කියන්නේ සර්. ලොකු පීවර සංඛ්‍යාවක් තියෙනවනේ. ඒකයි. විසඳීමකින් තොරව ගන්නකොටම හදියාගන්න එක්කෝ එකතු කරනවා එක්කෝ අඩු කරනවා. හරි. ඊළඟට 17 වෙනි ගාන A හා B වියුක්ත කුලක දෙකකි. වියුක්තයි කියන්නේ පුතේ ඡේදනයක් වෙන්නේ නැහැ කියන එක. හොඳේ. ඡේදනය අභිශුන්‍යයි මේ තියෙන්නේ. දැන් අපි ගත්තොත් මෙහෙම කුලකයක් වියුක්ත කුලක කියන්නේ මේ වගේ තමයි තියෙන්නේ. අපි දෙන්නට පොදු අවයව නොමැත. හරියට නිකන් දැන් පන්තියක ගැහැණු ළමයි සහ පිරිමි ළමයි කියන කුලකේ අපි ඇන්දොත් අඳින්න වෙන්නේ ඔහොම තමයි. ඒ කියන්නේ අතරමැද කට්ටිය කවුරුත් නැහනේ. ගැහැණුත් නොවන පිරිමිත් නොවන කට්ටිය නැහනේ පන්ති වල. හරි. ඒ වගේ. එතකොට පුතා NA 12යිලු. හරිද? NA 12යිලු. NA ඩෑෂ් කියන්නේ 20යිලු. right. පිට සම්බන්ධයක් දැන් භාවිතා කරන්න සිද්ධ වෙනවා. හරි.
මේකේ පුතේ මෙයා බලන්න මෙයා 12යි. මෙතන A මේලය B ඩෑෂ් 5යි. මං හරිද? හෙලෝ. ඕගොල්ලෝ හරි නැත්නම් හරි නෑ කියන්න හොඳේ. A 12ක් ඉන්නවා. A මේලය B ඩෑෂ් 5යි. B වල අගය කීයද? කාටද කියන්නම් B වල අගය? NB වල අගය කාටද කියන්න පුළුවන්? 15යි. ඔව් දැන් මෙතන ඕගලන්ට පේන්න ඕන දෙයක් තමයි දැන් අපි A වල ඩෑෂ් ගත්තාම ඒ අනුපූරකය කිව්වොත් මේ දෙන්න එකතුව නෙන්න ඕනේ. දැන් NA ඩෑෂ් කිව්වොත් NA ඩෑෂ් වලට එන්න ඕනේ NA මේලය B වල අනුපූරකයයි NB. ළමයින්ට තේරුණාද? හෙලෝ. ළමයින්ට පැහැදිලිද ඒක? ඔව් සර්. හරි. එතකොට අපිට A ඩෑෂ් දන්නවා 20යි. මේක 5යි, මේක NB. ඔච්චර උත්තරේ. NB කියන්නේ 20න් 5ක් අඩු කළාම එන අගය 15යි. මේකේ මේ NA වල අගය දීලා තියෙන්නේම අපි වන්දනවට හිතෙන්නේ. හරි. right. උත්තරේ 15යි. 15 ආවනේ පුතේ ඔයගලන්ට. ඔව් සර්. හරි. ඔව් සර්. ඒක අර මේ සර් රූපෙ සමීකරණයට ලකුණක් තියෙයිද? මොකද? සමීකරණයට ලකුණක් තියෙයිද? ඔව් දැන් මේකේ සමීකරණය අහර නැහැනේ. දැන් මේ සාමාන්‍ය සමීකරණයෙන් මේක ගන්න බෑ. බලන්න ඒ උත්තරේ එන්නේ නැහැ එහෙම. දැන් මෙහෙම ගත්තොත් NA මේලය B සමානයි NA ධන NB. එහෙම ගත්තොත් A මේලය B කියන්නේ කීයද හොයාගන්නවා ආපහු නේද? එහෙනම් මේක මේ ලියලා උත්තරේ ගන්න බෑ අපිට මේකෙදි. හරි. දහඅට රූපයේ දැක්වෙන්නේ පන්තියක සිසුන් පිරිසක් ගණිත විෂය සඳහා ලබාගත් ලකුණු ඇතුළත් ජාල රේඛයකි. පන්තියේ 30ට වැඩියෙන් ලබාගත් සිසුන් සංඛ්‍යාව කීයද? 30ට වැඩි. මේ බලන්න මෙතන 2 තියෙන්නේ. මෙතන 2 තියෙන්නේ 4 6 8 ආදී වශයෙන් තමයි යන්නේ. මෙතන ළමයි දෙන්නයි, මෙතන ළමයි 4 දෙනයි, මෙතන ළමයි 6 දෙනයි. මේක 8යි. හරිද පුතේ? මේකත් 8යි. මෙතන 12යි. එහෙනම් ළමයි කීයද දරුවෝ? 8යි 8යි 16යි 16යි 12යි 28යි. ඒක දාවේ ඔයගලන්ට. හෙලෝ. 28ක් දාවේ. ළමයි සර් අතන 8 වෙන්නේ කොහොමද? 10 නේ. sorry. 32යි නේ. sorry. 10 10 12 නේ. 10යි 10යි 12යි. ඔව් සර්. 32යි නේ. දැන් උත්තරේ එන්නේ පුතා මෙතන 10යි මෙතන 10යි 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 12යි කියන්නේ 32යි. ලකුණු දෙකයි. 19 වෙනි ගාන. පළමු වන පදය 8ද පොදු අනුපාතය 2ද වන ගුණෝත්තර ශ්‍රේණියක 12 වන පදය 2 බලයක් ලෙස ලියන්න. එතකොට 12 වන පදය 8යි 2යි 12යි 12යි 2යි 12යි 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 12යි
ගුණෝත්තර ශ්‍රේණියක් ගත්තහම පුතේ ගුණෝත්තර ශ්‍රේණියක අපි ගත්තොත් දැන් මෙතන පළවෙනි පදය a සමානයි 8යි. r සමානයි 2යි. අපි දන්නවා tn සමානයි ar n ඍණ 1. එතකොට t12 සමානයි a කියන්නේ 8යි r කියන්නේ 2යි 1. 12 ඍණ 1. මේක t12 සමානයි 8 වරක් 2 11 වෙනි බලය. දැන් මේකේ උත්තරය අහන්නේ 12 වන පදය දෙකෙහි බලයක් ලෙස. එතකොට t12 සමානයි 8 කියන්නේ පුතේ 2 3 වෙනි බලය 2 11. ඔක්කොම එන්න ඕනේ 2 14 වෙනි බලය. ඔච්චරයි. ළමයින්ට එක පැහැදිලිද? 20 වෙනි ගාන මෙන්න මේ වීජීය ප්‍රකාශන දෙකෙහි කුඩාම් පොදු ගුණාකාරය සොයන්න කියලා කියනවා. එතකොට පළවෙනි එක්කෙනාගේ සාධක හොයනවා. x වර්ග ධන 5x ධන 6 මං කෙලින්ම ගන්නම් උත්තරේ. ඒකේ සාධක වෙන්නේ පුතේ x ධන 3යි ධන 2යි x ධන 3යි. ඊළඟට x වර්ග ධන 2x ඍණ 3ේ සාධක අහනවා. ඒකේ විතරක් මං සාධක හොයලා පෙන්නන්නම්. x වර්ග ධන 2x ඍණ 3 කිව්වහම පළවෙනි පදයේ අවසාන පදයෙන් ගුණ කරනවා ඍණ 3x වර්ගය. ගුණ කළාම ඍණ 3x වර්ගය nයි එකතු කළාම 2x nයි. ධන 2x nයි. ගන්න වෙන්නේ 3 වරක් 1 තමයි. මෙයා ධන මෙයා ඍණ. එහෙනම් එයාගේ සාධක හොයන්නේ x වර්ග ධන 3x ඍණ 1x ඍණ 3 x වාරයක් x ධන 3 ඍණ 1 වාරයක් x ධන 3. එහෙනම් සාධක වෙන්නේ x ධන 3යි x ඍණ 1යි. දැන් පුතේ කුඩා පොදු ගුණාකාරය ගද්දී දෙන්නගම ඉන්නවා නම් ගන්න එක පදයක් විතරයි. එහෙනම් මේකේ උත්තර එන්නේ x ධන 2 x ධන 3 සහ x ඍණ 1 විතරයි. ඔච්චරයි. ගැටලුවක් නම් අහන්න. හරි. 21 වෙනි ගාන 10 වසරේ පන්තියේ ගානක් තියෙන්නේ. මෙතන තියෙන්නේ මේ එකම ඛණ්ඩයේ කෝණ. පේනවනේ. x කියන්නේ අංශක 40යි. හේතුව එකම ඛණ්ඩයේ කෝණ. y කියන්නේ පුතා සම්බන්ධය කියන බලන්න මතකයේ කෙනෙක්ටක් ගාලා. y හොයාගන්න ක්‍රමය. කේන්ද්‍රය මත ආපාතනය වන්නේ චතු මත ආපාතන කෝණයමින් දෙගුණයක්. right. කේන්ද්‍රය මත ආපාදිත කෝණය ඉතිරි ඡාපය මත ආපාදිත කෝණයමින් දෙගුණයකි. එහෙනම් 40ව 2ක්. අංශක 80යි. අන්න ඔය වගේ ප්‍රමේයන් කටපාඩම් තියෙන්න ඕනේ පුතාලාට. මම එක දානවා මෙහෙම කේන්ද්‍රයේ ආපාදිත කෝණය සමානයි 2යි ඉතිරි ඡාපයේ ආපාදිත කෝණය. හරි. 40 හෙව්වට 1යි 80 හෙව්වට 1යි. අරය සෙන්ටිමීටර 14ක් වූ වෘත්තයක 4න් එකක් කේන්ද්‍රික ඛණ්ඩයක් රූපයේ දැක්වී එම කේන්ද්‍රික ඛණ්ඩයෙන් තැනිය හැකි ඍජු වෘත්තකයේ තුවේ ඇල උස හා පතුලේ අරය සොයන්න. ඇල උස නම් දීලා තියෙන්නේ. ඇල උස කීයද තමයි? ඇල උස ඔය තියෙන්නේ 14 තමයි. හොයන්න දෙයක් නෑ ඒක. ඇයි ඕකෙන් කේතුවක් හැදුවාම කේතුව මෙතනින් මේ අරයන් දෙක සම්බන්ධ කරගෙන කරන්නේ. එතකොට නේ හැඩයක් එන්නේ ඔහම. හරි. පතුලේ අරය හොයන්න නම් මේකේ පරිධිය හොයන්න සිද්ධ වෙනවා. x
මම ඒකේ x කියලා දාලා x සමානයි ඒකේ දිග වෙන්නේ පුතා 2πr වරක් 4න් 1. හරිද දරුවනේ? හෙලෝ. එතකොට x සමානයි 2πr වෙනුවට එන්නේ 14 වරක් 4න් 1. එතකොට x දිග වෙන්නේ පුතා මම මෙතන පොඩ්ඩක් සුළු කරන්නම් 4ට දෙවරක් 2යි 2ට 1යි 14ට මේකේ 7යි. මෙතන එන්නේ 7යි 5 කියලා. මම 5 වෙලා ගියේ සුළු කළේ නෑ. එතකොට පතුලේ අරය හොයනකොට පුතා ඒක සමාන වෙනවා. දැන් මේකේ වටේ දිග කියන්නේ 2πr නේ. 2πr. එතකොට 2πr කියන්නේ පුතා 7යි 5 වලට. ළමයින්ට එක පැහැදිලිද? හෙලෝ. ළමයි දැන් මෙන්න මේ දිග තමයි වෘත්තයේ පරිධිය වශයෙන් අපිට ගන්න සිද්ධ වෙන්නේ. ඒතර මේ 5ට 5 කපන්න පුළුවන්. ඒතර 2r කියන්නේ 7යි. දෙපස්සම 2කින් බෙදුවහම r කියන්නේ පුතා 3.5යි. ඕක තමයි උත්තරේ. ගැටලුවක් නම් අහන්න පුළුවන්. ඔන්නම් 7යි 5 ගන්න නැතුව 7න් 22 දාලා x සමානයි සෙන්ටිමීටර 22ක් අරගෙන 2πr කියන්නේ 22යි. එහෙම කියලා හදුවත් මේ උත්තරේ එනවා. ආවද පුතේ? හෙලෝ. ඒකේ ලකුණු ඇල උස හෙව්වට 1යි 3.5 හෙව්වට 1යි. කො බලන්න ඒ ගාන හරියයි 22 වෙනි ගාන හරියයි අත උස්සන බලන්න 22 හරි ළමයි ඉන්නවා දෙන්න 5 දෙනෙක් හරි තව උනන්දු වෙන්න 6 දෙනෙක් ඉන්නවා හරි ඒ කියන්නේ 40 ගානකින් 6 දෙනෙක් කියන්නේ පුතා ගොඩක් මදි හොඳයි හරි සෙන්ටිමීටර් 22 මොකද පුතේ සෙන්ටිමීටර් 22 આવොත් හරි. නැහැනේ පුතේ සෙන්ටිමීටර 22 කියන්නේ පතුලේ පරිධියනේ. අපෙන් අහන්නේ පතුලේ අරයනේ පුතේ. තේරුණාද පුතේ? අපෙන් අහන්නේ පතුලේ අරය. සෙන්ටිමීටර 22 කියන්නේ දරුවෝ පතුලේ පරිධිය. පැහැදිලිද? හරි. ඊළඟට පහත දී ඇති රූපයේ BC සමාන්තරයි DE වේ XC අගය සොයන්න කියලා කියනවා. එහෙනම් අපි භාවිතා කරමු මේකට සමකෝණී ත්‍රිකෝණ සම්බන්ධය. එතකොට සමකෝණික ත්‍රිකෝණවල අනුරූප පාද සමානුපාතිකයි. එහෙනම් ඔන්න මම දැන් ත්‍රිකෝණ දෙකක් මෙහෙම ගන්නවා බලන්නකො. මේ තියෙන්නේ ADE ත්‍රිකෝණය. එයාගේ මේක 3යි මේක x. අනික් ත්‍රිකෝණය තමයි විශාල එක්කෙනා. එයාගේ ABC. එයාගේ AB පාදය 4යි මේ පාදය 6යි. එහෙනම් මට අනුපාතය මෙහෙම ලියන්න පුළුවන් මම ලියනවා x බෙදීම 6 සමානයි x බෙදීම 6 සමානයි 3 බෙදීම 4. ළමයින්ට එක පැහැදිලිද? හෙලෝ. එහෙමද උත්තරේ ගත්තේ ඔයගොල්ලෝ? හෙලෝ. ළමයි උත්තර ගත්තේ කොහමද? x බෙදීම 6 වරක් 6 3 බෙදීම 4 වරක් 6. උත්තරේ එන්නේ
18 බෙදීම 4යි. 4.5 එන්නේ. සමකෝණික ත්‍රිකෝණවල අනුරූප පාද සමානුපාතිකයි. හරි. ගොඩාක් ළමයි ඕකේ දාන්නේ කොහොමද දන්නවද? 3 බෙදීම 1 සමානයි x බෙදීම 6 කියලා දාන කට්ටිය ගොඩක් ඉන්නේ. එහෙම දාපු ළමයි ඉන්නවද? හෙලෝ. එහෙම දාපු ළමයි ඉන්නවද? 3 බෙදීම 1 x බෙදීම 6 දාපු අය ඉන්නවද? හෙලෝ. එහෙම දාන්නේ නැහැ පුතා හොඳේ. අර සමාන්තර රේඛාවක් ඇඳහම පාද සමානුපාතිකව බෙදෙනවා. එහෙම 3 බෙදීම 1 සමානයි කියලා දාන්නේ මේ දෙක අතර අනුපාතය ගන්නකොට. මේ පාදයේ සහ මේ පාදයේ. අර එක් පාදයකට සමාන්තර වදින රේඛාවෙන් ඉතිරි පාද දෙක සමානුපාතිකව බෙදේ කියලා ගන්න සම්බන්ධයක් තියෙනවනේ. ඒකෙදි තමයි එහෙම ලියන්නේ හොඳේ. නැත්තම් අපි සාමාන්‍යයෙන් සමකෝණික ත්‍රිකෝණ දෙක අඳුරගෙන සමකෝණික කියන්නේ එකම කෝණ තියෙනවා මේ. දැන් A කෝණය දෙන්නයිම තියෙනවනේ. මෙතනත් මේ D කෝණයයි B කෝණයයි සමානයි. ඉතින් මේ ත්‍රිකෝණ දෙක සමකෝණිකයි. ඒ හින්දායි මේ සම්බන්ධය ගන්න පුළුවන් වුනේ. හරි. ඊළඟට දරුවනේ මේකේ R උක්ත කරන්නලු මේකේ උත්තරය ගන්න මෙහෙමයි h වර්ග ඍණ 2hr සමානයි a වර්ගය මම මේ දෙක මුලින් මාරු කරලා ඉන්නම් h වර්ගය අඩු කිරීම a වර්ගය සමානයි 2hr ධන අවස්ථාවක් එයි h වර්ග ඍණ 2 a වර්ග බෙදීම 2h ඒකේ උත්තරේ එන්නේ පුතා ඕක තමයි r සමානයි h වර්ග ඍණ a වර්ග බෙදීම 2h මෙහෙමත් හරි නැත්තම් මේ උත්තරෙත් හරි සමහර ළමයි ඍණ ලකුණ පහලින් දාලා ඇති ඒ අයට මෙහෙම උත්තරයක් එන්නේ a වර්ග ඍණ h වර්ග බෙදීම ඍණ 2h ඔහොමත් හරි ඔය දෙකටම ලකුණු හම්බ වෙනවා 25 ඕකේන්ද්‍රීය වෘත්තයක් රූපයේ දැක්වේ OYD අගය සොයන්න. OYD බලන දෙයක්වත් නැහැ. අංශක 90යි. කේන්ද්‍රයේ සිට ජායක මධ්‍යලක්ෂය ආකරන රේඛාව ජායට ලම්බක වේ. OX සමානයි OY නම් AB සහ CD ජාය අතර සම්බන්ධතාවය තමයි ජායනුත් දිගින් සමාන වෙනවා. ඔන්නෝකයි සම්බන්ධය 90 ලිව්වට 1යි සම්බන්ධය ලිව්වට 1යි ඊළඟට පුතේ 26 වෙනි ගානේ ABCDEF සවිදි ෂඩාශ්‍රයකි AC සමානයි BF වීමට හේතු ඔව් කියන්න සර් 24 වෙනි ගානේ සර් අර ඒකේ අර S අර H වර්ගයේ A වර්ගයේ සාධක හොයලා සර් කමන්නේ නේද? සාධක තිබ්බත් කමන්නේ නැහැ. ඒ කියන්නේ R සමානයි H ධන A H ඍණ A බෙදීම 2යි. H කමක් නැහැ. හරි සර්. thank you. හරි. මේකේ මේ දෙන්න සමාන වෙන්න හේතු දක්වන්නයි කියන්නේ. එතකොට මේ දෙන්නම
සවිදි ෂඩාශ්‍ර. කියන්නේ මේ තියෙන රූපය සවිදි ෂඩාශ්‍රයක්. ඒ දෙන්නම සමද්විපාද ත්‍රිකෝණ වෙනවා මේ තියෙන්නේ. එතකොට මෙන්න මේ කෝණය මේ කෝණයට සමානයි. එතකොට මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. FAB ත්‍රිකෝණයයි ABC ත්‍රිකෝණයයි අංග සම වේ අවස්ථාව පාකෝපා. එම නිසා AC සමානයි BFB. අංග සම කරලා පෙන්නන්න ඕනේ නැහැ. නිකන් හේතු දක්වන්න තියෙන්නේ. හේතුව ලිව්වම ඇති. ළමයින්ට පැහැදිලිද? හෙලෝ. ළමයි? ඔව් සර්. හරි. ඒක සම්බන්ධ ලියන්නේ. ඒ කියන්නේ ඕනනම් අපිට අංග සම පියවර ටිකක් දෙත හැකියි. හරි. ඊළඟට x ධන y වල ඝනය මේ ආකාරය නම් x ධන 3y සමානයි 1 හා 3x ධන y සමානයි 1 වන විට මෙන්න මේ දෙක බව පෙන්වන්නලු. හරි. ඒක එච්චර අමාරු නෑ. වැඩි හිතුවොත් තමයි අමාරු. දැන් බලන්නකෝ. x ධන y වල ඝනය සමානයි මේක බහුතරයක් ළමයි හදලා නැතුව ඇති 3x වර්ග y ධන 3xy වර්ග මම පොඩ්ඩක් මේ පියවරේ පැත්ත මාරු කරලා ලියා ගන්නම් y ඝනය ධන 3xy වර්ග. ඔව් එහෙම අවශ්‍යත් නැහැ. තුනයි x y වර්ග ධන y ඝනය. මේ දෙකෙන් පොදුයි x වර්ගය ගන්නවා එළියට. මෙතන එන්නේ x ධන 3y. මේ දෙකෙන් පොදුයි y වර්ගය ගන්නවා එළියට. 3x ධන y. එහෙනම් x ධන y වල ඝනය සමානයි මෙතන ආදේශ කරනවා. x වර්ගයේ වරක් 1 ධන y වර්ගයේ වරක් 1. උත්තරේ x ධන y ඝනය කියන්නේ x වර්ග ධන y වර්ග තමයි. ඔච්චරයි. D ඇති දල සටහනෙහි AB AC මගින් දැක්වෙන්නේ ඉඩමක මායිම් රේඛා දෙකකි. මායිම් රේඛා දෙකට සමදුරින්ද? කියන්නේ කෝණ සමච්ඡේදකි. AB සිට 4ක් දුරින්ද? ඒ කියන්නේ සමාන්තර රේඛාව. කෝණ සමච්ඡේදකය යන්දා ඊළඟට සමාන්තර රේඛාවක් යන්දා. මේ දුර 4යි. පිහිටනසේ ඉඩම තුල කණුවක් සිටුවේ යුතුයි. මේ තියෙන්නේ. ඔච්චරයි. ඔන්න කණුව. ඒකේ ලකුණු හම්බ වෙන්නේ කෝණ සමච්ඡේදකයට 1යි සමාන්තර රේඛාවට 1යි. කලින් ගානට ලකුණු 2යි. ගාන හඳුනන විදිහට කියලා දෙන්න. ඔව් දැන් කලින් ගානේ පුතා ඒ ගානේ වෙන්නේ මෙන්න මේ සම්බන්ධය ලියලා ඒකේ කොටස් දෙකක් සාධක වෙන් කරනවා එච්චරයි. දැන් පළවෙනි කොටස සාධක වෙන් කරන්නේ මේ දෙකෙන් පොදු එක්කිනා x වර්ගය ගන්නවා එළියට. එතකොට x ඝනයෙන් x වර්ගය ගත්තාම x විතරයි. 3x වර්ග y ගෙන් x වර්ගය ගත්තාම 3y. කියන්නේ මේ ප්‍රකාශනයෙන් y වර්ගය ගත්තාම එළියට 3xy වර්ග y වර්ග ගත්තාම 3x විතරයි. මෙතන y ඝනයෙන් y වර්ග ගත්තාම y විතරයි. ගානේ කියනවා ඒ දෙන්නේ අගේ 1යි කියලා. මේකත් 1යිලු මේකත් 1යිලු. ආදේශ කළා උත්තරේ ගත්තා. එච්චරයි. දෙපාරක් සාධක හොයන්නයි තියෙන්නේ කියන්නේ. වරකට දෙක බැගින් අරගෙන සාධක හොයනවා. පැහැදිලිද දුව? හෙලෝ. පැහැදිලි. රයිට්. ඊළඟට
PRS ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් ත්‍රිකෝණයක් නම් කර එයට හේතුව ලියන්න. PRS ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් තියෙන ත්‍රිකෝණයක් නම් කරන්න. කවුද ළමයි? ලේසිම උත්තරේ PQR ත්‍රිකෝණය. හේතුව PQRS සමාන්තරාශ්‍රයේ PR විකර්ණය මගින් සමච්ඡේද වේ. ළමයින්ට පැහැදිලිද ඒක? හෙලෝ. මේක හැරෙන්න තවත් තියෙනවා. තවත් ඕනනම් ලියත හැකියි. හේතු දක්වලා තියෙන්න ඕනේ. ත්‍රිකෝණය ලිව්වට එකයි හේතුව ලිව්වට එකයි. අනුයාත ප්‍රථමක සංඛ්‍යා දෙකක වර්ගවල ඓක්‍ය 1802ක් වේ. ප්‍රථමක සංඛ්‍යා දෙක සොයන්න. හෙව්වද ඒක පුතේ ඔයගොල්ලෝ? සර් 29 QRT ත්‍රිකෝණයේ උත්තරයකට හරිද? හරි උත්තරේ හරි. හේතුව මොකක්ද? හේතුව PS කියන PS පාදයයි Q පාදයයි සමාන හින්දා එකම සමාන්තර රේඛා සමාන ආධාරක සහ එකම සමාන්තර රේඛා යුගලක් අතර පිහිටි ත්‍රිකෝණ. හරි. මේකේ උත්තරය ආවේ කීයද? හෙලෝ. හරි. ඒකේ මේ අපි මේක උත්තරේ ගන්න වෙන්නේ පුතා තත් වර්ධ ක්‍රමය කියලා ක්‍රමයක් තියෙන. ඒ කියන්නේ උදාහරණයක් ප්‍රථමක සංඛ්‍යා පටන් ගන්න 2 3නේ. 2 3 5 7 එහෙමනේ යන්නේ. එතකොට අනුයාතකම මේ තියෙන එක්කින 2 වර්ගයයි 3 වර්ගයයි 4යි 9යි 13යිනේ. අන්න ඒ වගේ. පැහැදිලිනේ? අපි ඒ වගේ දදා බලන්න ඕනේ. එතකොට මේක සාමාන්‍ය 1802 හින්දා සාමාන්‍යයෙන් මේකේ උත්තරේ එනවා ඇත්තේ මේ 20 ගණන් පැනලා. ඒ කියන්නේ උදාහරණයක් අපි ගත්තොත් 23 23 ප්‍රථමක සංඛ්‍යාවක් ආයි 29. හරිද? තේරුණාද පුතේ? 23 වර්ගය කීයද දරුවෝ? ආදේශ කරලා තමයි හොයන්න වෙන්නේ. හොඳ නිකන් හොයන්න බෑ. ටක් ගාලා කියන්න. හෙලෝ. 23 වර්ගය කීයද? හරි. 23 වර්ගය වෙන්නේ අපි බලන්න ඕනේ 529යි. 29 වර්ගය කියන්නේ 841යි. ඒ දෙකේ එකතු වුණාම පුතේ ගන්න වෙන්නේ දැන් 529යි 841යි වර්ගය වෙන්නේ 1370යි. එහෙනම් අපි මේ ආසන්නට ඇවිත් තින්නේ හොඳේ. මේ ඉන්නේ ආසන්නේ. එහෙනම් ගන්න වෙන්නේ 29යි 29න් පස්සේ තියෙන ප්‍රථම සංඛ්‍යාව කීයද දරුවෝ? 30 30 කීයද? 31 හොඳේ. 29 වර්ගයයි 31 වර්ගයයි බලන්න කීයද කියලා. 841යි 961යි
961යි. උත්තරේ එනවා 1802. ඔන්න ඔහමයි උත්තරේ හොයන්නේ. නැතුව මේ විනත් ක්‍රම නෑ හොඳේ. ඒ කියන්නේ වෙන සරල ක්‍රම නෑ. ඕක තමයි එකම ක්‍රමය. ඕකට කියන්නේ තැත් වරද ක්‍රමය. ආදේශ කරලා උත්තරේ හොයනවා. පැහැදිලි? හෙලෝ. හරිනේ පුතේ. එහෙනම් ප්‍රථම සංඛ්‍යා දෙක මොකද්ද? උත්තරේ 29 හා 31. ලකුණු දෙකයි. හරි. ලකුණු 50න් දාගන්න කීයද කියලා පුතේ? ලකුණු ගාන. ඉක්මනින් දාගමු. අද පොඩක් පරක්කුයි නැත්තම් තවත් ප්‍රමාද වෙයි. ලකුණු 50න් දාගන්න. ළමයි මන් B කොටස කරන්නද? හෙලෝ. හරි සර්. හරි. මම ඉක්මනින් කරන්නම් මේක. මේකේ උත්තරේ පළවෙනියට ගන්නේ 2න් 9 ඍණ 5න් 3 ගුණ කිරීම මෙතන එන්නේ 13න් 15. මෙතන පොදු හරය ගත්තොත් මෙයා එන්නේ 10න් 45යි. මෙයා එන්නේ 10න් 6යි. මෙතන එන්නේ 13න් 15යි. මෙතන 10න් 39යි වරක් 13න් 15යි. දැන් මේ ගානේ සරල වෙනවා 13ට 1යි 39ට 3යි. උත්තරේ එන්නේ 5 වරක් 2යි 5 වරක් 3යි. උත්තරේ 2න් 9යි. සරල කළොත් 4යි 2න් 1යි. බලන්න Tamanට මේ උත්තරේ ආවද කියලා. චාරිකාවක නිරත වූ කමල්ට ඒ සඳහා වැය වූ සම්පූර්ණ මුදලින් 7න් 3ක් ආහාර සඳහාද ඉතිරියෙන් 2න් 1ක් ගමන් වියදම් සඳහාද ඉතිරිය රුපියල් 1200 වෙනත් වියදම් සඳහාද වැය විය. ආහාර සඳහා වියදම් කළ පසු ඉතිරි මුදල කීයද? 7න් 7න් අඩු කරන්න 7න් 3ක්. 7න් 4යි. ආවද? හෙලෝ. හරි නේ පුතා? හරි. ඊළඟට ඉතිරියෙන් 2න් 1ක් ගමන් වියදම්නේ. ඉතිරියෙන් 2න් 1ක් ගමන් වියදම්. ඊට පස්සේ ඉතිරිත් ඒකෙන් භාගයක් නේ පුතේ. ඒ කියන්නේ ඉතිරියෙන් භාගයක් ගමන් වියදම් නම් ඉතුරු භාගේ තමයි 1200 වෙන්නේ. ඒතර වෙනත් වියදම් වලට ඉතුරු වෙලා තියෙන්නේ 7න් 2න් භාගයක් තමයි. 7න් 4න් භාගයක් තමයි. වෙනත් වියදම් සඳහා ඉතුරු වෙලා තියෙන්නේ 7න් 4න් භාගයක් තමයි. 7න් 4 ගුණ කරනවා 2න් 1කින්. උත්තරේ 7න් 2යි. ඊට පස්සේ අහනවා චාරිකාව සඳහා ඔහු වැය කළ මුදල. එහෙනම් එන්නේ 7න් 2ක් කියන්නේ රුපියල් 1200යි. 7න් 1ක් කියන්නේ රුපියල් 1200 දෙකෙන් බෙදුවහම 600යි. 7න් 7ක් කියන්නේ ඔහු වැය කළ මුදල වෙන්නේ 600ව 7ක්. 4200. පැහැදිලිද? හෙලෝ. ළමයින්ට මේ උත්තරය ආවද? ඔව් සර්. හරි. ඊළඟට ඔහු සතුව රුපියල් 10000ක මුදලක් තිබුණේ නම් චාරිකාවෙන් පසුව ඔහු අත ඉතිරි වූ මුදල 10000න් අඩු කරන්න 4200යි. උත්තරේ එන්නේ 5800. හරිද දරුවනේ? 10න් දාගන්න ලකුණු කීයද කියලා. හරිද? ළමයි හරි. දෙවෙනි කොටස රූපයේ දැක්වෙන්නේ උද්‍යානයක පිහිටි ත්‍රිපීසමක හැඩයගත් බිම් කොටසකි.
මෙහි අර්ධ වෘත්තාකාර පොකුණක් ඇති අතර ඉතිරි කොටසේ තනකොළ වවා ඇත. දී ඇති දත්ත භාවිතයෙන් මුළු බිම් කොටසේ වර්ගඵලය සොයන්න කියලා කියනවා. මුළු බිම් කොටසේ වර්ගඵලය හොයනවා කියන්නේ ත්‍රිපීසියමේ වර්ගඵලය හොයනවා කියන්නේ. ත්‍රිපීසියමේ වර්ගඵලය හොයන්නේ අපි සූත්‍රය මොකද්ද? භාගය ගුණ කිරීම සමාන්තර පාද දෙකේ භාගය ගුණ කිරීම සමාන්තර පාද දෙකේ එකතුව ගුණ කිරීම ලම්බ උස. උත්තරේ එන්නේ පුතා 17 වරක් 51යි. ළමයින්ට 51ක් උත්තරේට ආවද? ඔව් සර්. හරි. ලකුණු 2යි. ත්‍රිපීසියමේ වර්ගඵලය වර්ග මීටර 51යි. පොකුණේ වර්ගඵලය සොයන්න. පොකුණ කියන්නේ පුතා ඔය උඩ තියෙන අර්ධ වෘත්තාකාර කොටස. එතකොට එයාගේ විස්කම්භය තමයි 7 වෙන්නේ. හොඳේ. එතකොට අපිට පුළුවන් ගන්න 5r වර්ගයෙන් භාගය තමයි ගන්න ඕනේ. එහෙනම් 7න් 22 වරක් මෙතන දාත හැකි 7 බෙදීම 2 වරක් 7 බෙදීම 2 වරක් භාගය. 7 බෙදීම 2ක් ගත්තේ විස්කම්භය තමයි දීලා තියෙන හින්දා. මෙතන 4 7 කැපෙනවා. මෙතන 1යි මෙතන 11යි. උත්තරේ එන්නේ දරුවනේ 77 බෙදීම 4යි. 4 වරක් 1යි 34 9යි 1ට 2යි 5යි. මෙහෙම උත්තරයක්ද පුතේ ආවේ? ඔව් සර්. තනකොළ වවා ඇති කොටසේ වර්ගඵලය වෙන්නේ පුතේ 51න් අඩු කරනවා 19.25. මෙතන 10යි මෙතන 9යි මෙතන බිංදුව. 10න් 5ක් 5යි 9න් 2ක් 7යි මෙතන 10න් 9ක් 1යි මෙතන 4යි 4න් 1ක් 3යි. මේක දාවේ හෙලෝ මෙහෙම උත්තරයක් අවද ළමයි? ආස හරි. ආවනම් හරි. ඊළඟට පියන සහ පතුලේ සහිත පතුලේ අරය 7ක් වන උස 10ක් වන සිලින්ඩරයක මුළු පෘෂ්ඨ වර්ගඵලය. සිලින්ඩරයක මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන විදිහ අපි දන්නවා. සූත්‍රය මොකද්ද? සිලින්ඩරයක් ගත්තොත් 5r වර්ගය ධන 2πrh 2πr වර්ග ධන 2πrh තමයි සූත්‍රය. එතකොට මෙතන එන්නේ දෙවරක් මම නැත්තම් අනික් සූත්‍රය ගන්නම්කො ලේසි එක. උක්තකරණයක් ගන්නම්කො. 2πr ගත්තාම එළියට r ධන h. ඕක ගමු. හරි. දෙවරක් 7න් 22 වරක් අරය 7යි මෙතන 7 ධන 10යි. ඔච්චරයි. අපිට ටක් ගාලා උත්තරේ එනවා 44 වරක් 17. මම ගුණ කරලා බලන්නම් 17 44න් 28න් 8යි 2ක් ඉතුරුයි 4 1යි 6යි 68යි. හත්සිය 48ක් ආවද? සර් 748යි වර්ග සෙන්ටිමීටර පුතේ හොඳේ. ලකුණු 2යි. එම සිලින්ඩරයට දැකිය හැකි උප්පරිම ජල ප්‍රමාණය මිලිලීටර වලින් සොයන්න. හරි. සූත්‍රයක් දීලා තියෙනවා වරද්දන්න එපා කියලා.
5r වර්ග h 7න් 22යි 7 වරක් 7යි 10යි. උත්තරේ එන්නේ පුතා 1540ක්ද? හෙලෝ මිලිලීටර 1540ක් එන්න ඕනේ. හරිද උත්තරේ ගත්තද? හෙලෝ 10න් ලකුණු දාගන්න කීයද කියලා. ඒක හරි ලේසි ඒ ගණන් ටික හොඳේ. ඉතින් කෙලින්ම මුකුත් හිතන්න දෙයක් නැහැ. සූත්‍ර ටික දැම්මම උත්තර හම්බ වෙනවා. හරි. ළමයි ටික හරිද? හරි. right. ඊළඟට A සහ B දෙදෙනා එක්ව 2:3 අනුපාතයට මුදල් යොදා ව්‍යාපාරයක් ආරම්භන ලදී. A යෙදුවේ 12000ක් නම් B යෙදූ මුදල. පුතේ අනුපාතයක් තියෙන්නේ A අනුපාත B කියලා. අනුපාතය තියෙන්නේ 2 අනුපාත 3 කියලා. එතකොට A දාපු ගාණ 12000යිලු. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් A 12000 නම් දැන් මෙතන A 2 නම් B 3යිනේ. දෙකක් තමයි 12000 කියන්නේ. එහෙනම් එකක් කියන්නේ 12000 දෙකෙන් බෙදන්න ඕන. 3ෙන් ගුණ කළා නම් හරි. දැන් B ගේ ගාණ හොයාගන්න. අපි A දාපු ගාණ 12000 දෙකෙන් බෙදලා 3ෙන් ගුණ කළා නම් හරි. ඔන්න B ගේ ගාණ 18000ක් නේද දෙන්නේ? හෙලෝ ඔව් නැත්තම් මෙතන මෙහෙම ලියලා මේ 12000 කියලා ලියලා 12000 ලැබෙන්නේ මේක 6000න් ගුණ කළාම. එහෙනම් මෙයාවත් 6000න් ගුණ කරනවානේ. එච්චරයි. right. ලකුණු 2යි. වර්ෂ අවසානයේදී රුපියල් 10000ක ලාභයක් ලැබුණු අතර ඉන් 15%ක් නැවත ව්‍යාපාරයට යොදවන ලදී. ඉතිරි ලාභය එකිනෙකා යෙදූ මුදල් වල අනුපාතයට බෙදා ගන්නතේ නම් Aට හා Bට ලැබුණු මුදල. හරි. එතකොට 115ක අගය කීයද හොයාගන්න මුලින්ම? 10000න් 115ක්. රුපියල් 1500යි. එහෙනම් බෙදාගත් මුදල කීයද දරුවෝ? ළමයි 500යි 8500යි. ඒක හිව්වට එකයි ඈ. බෙදාගත් මුදල හොයාගත්ත එකයි. ඒ කියන්නේ ඒක ඕනනම් මෙහෙමත් පුළුවන්. 10000න් 185ක් බෙදුණා නම් ඒත් හරි. ඒතර Aට හම්බෙච්ච ගාන. Aට හම්බෙන්නේ 8500න් 5න් 2යි. 5න් 2 කියන්නේ දැන් මුළු ගාන 5යිනේ. දෙන්නම මුළු ගාන 5යි. Aට හම්බෙන්නේ 2යි. 5න් 2යි. Bට හම්බෙන්නේ 5න් 3යි. උත්තරේ කීයක් එනවද දරුවෝ? 85ට 5 ඒවා තියෙනවා පුතා. මේකට 1යි මේකට තියෙනවා 1.17ක්. හරි. එතකොට Aට හම්බෙනවා පුතේ 3400ක්. ආවද? හරි. Bට කීයක් හම්බෙනවද? Bට 5100 ඔව්. ඕන්නම් මෙහෙමත් පුළුවන් නැත්නම් අඩු කරලා හොයන්නත් පුළුවන්. හොඳේ. 5න් 3යි 1700ව 3ක් 5100. මේකට 2යි මේකට 1යි. හරි. මේ ගණන් පුතා මේ ඕගොල්ලෝ හිතන්න එපා මේක මේ 11 වසර ගණන් කියලා. මේකත් 8 වසරේ පන්තියේ ගණන්. 8 වසර හොඳේ. බැරි නම් හිතා ගන්න 8 පාස් නේ කියලා. යූරෝ එකක වටිනාකම 140යි 750ක් වේ. විදූෂාගේ මව ඇයට ලබා දුන් යූරෝ ගණන මාරු කළ විට ඇයට 14612ක් ලැබෙන නම් මව විසින් ලබා දෙන ලද යූරෝ ගණන කීයද?
එහෙනම් හොයන්නේ 14612 බෙදෙනවා යුරෝ එහෙම ගන්න. 140යි 750න් බෙදෙනවා. උත්තරේ කීයක් එනවද දරුවෝ? 14612 බෙදන්නේ 140යි 750න්. කීයක් එනවද? 4ක්. ඔව් දැන් මේක මෙහෙමත් පුළුවන් හොඳේ. දැන් මේක සුළු කරන්න අපහසුයි වගේ නම් අපිට පුළුවන් මේක ගුණ කරනවා 10යි. මේකත් ගුණ කරනවා 10යි. උත්තරේ 1405 උඩ එන්නේ 146120. දැන් බෙදුවා නම් හරි. 146120 බෙදනවා 1405න්. මෙතන එකක් තියෙනවා. 1405යි. ඉතිරි බලන්න. 11න් 5ක් ගියාම 11න් 5ක් අඩු කළාම 6යි. මෙතන 5යි. මෙතන බිඳුවයි. දෙකක් ගන්නවා පහළට දෙකට නෑ බිඳුවයි. බිඳුවයි 562. අගට බිඳුව 5620ට 1405 ඒවා කීයද බලන්න. සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ 4ක් විතර. 4ෙන් ගුණ කරනවා. 20න් බිඳුවයි දෙකක් ඉතුරුයි. 2යි 16යි 6යි එකක් ඉතුරුයි 5යි. හරිනේ පුතා? 4යි තියෙන්නේ. උත්තරේ 104යි. හරිද පුතේ? ලකුණු 2යි. විදූෂාගේ සොහයුරාද ඇයට තවත් යුරෝ 95ක් ලබා දුන්නේ නම් ඇය සතු මුදල දැන් කීයද අහනවා. කීයද? යුරෝ 95ක් ගාන කීයද දරුවෝ? ළමයි යුරෝ 95ක් ගාන කීයද? පස්වරප්පා 45න් 25න් 5යි දෙකක් ඉතුරුයි 2යි 20න් බිඳුවයි දෙකක් ඉතුරුයි 7යි බිඳුවයි 45න් 5යි 4ක් ඉතුරුයි 4යි 36න් 6යි 3ක් ඉතුරුයි 12යි 5යි 7යි 4යි 3යි 3යි 1යි උත්තරේ එන්නේ පුතා එතන එනවා 13347යි 750ක් අතන එනවා 14612යි ඔක්කොම එන්නේ 9යි 5යි 9යි 7යි 2යි හරිද දරුවනේ උත්තරේ මේක දායෝ කරන්න හෙලෝ ළමයින්ට මේ උත්තරේ ආවද ළමයි ඔව් සර්. 27959 750යි right ලකුණු 10න් දාගන්න කීයද කියලා හරි හතරවෙනි ගාන සන්තතිකයි විවික්තයි මොකක්ද සන්තතික කියන්නේ සන්තතික සන්තතික කියන්නේ විවික්ත කියන්නේ මොකක්ද ඒ අවස්ථාව දෙක දැන් අමතක ඇතිව කරන්න හරි සන්තතිකයි කියන්නේ පුතේ දශම භාග තියෙන දැන් අපි ගත්තොත් සිසුන්ගේ උස ගත්තොත් සන්තතිකයි
ඒ කියන්නේ මීටරයයි සෙන්ටිමීටරයයි සෙන්ටිමීටර ගණන් තියෙන්නේ. එතකොට දශම තියෙනවා. දශම තියෙනවා භාග තියෙනවා. විවික්ත කියන්නේ දශම භාග නැති ඒවා. දැන් පවුලේ සමාජිකයෝ ගණන. අපිට ඒක ගන්න වෙන්නේ කොහොමද? පවුලේ සමාජිකයන් ගණන ගත්තොත් අපිට ගන්න වෙන්නේ කීයද පුතේ? පූර්ණ සංඛ්‍යාවක් විතරයි. අපිට කියන්න බෑනේ. දෙකමාරයි. එහෙම කියන්න බෑ පවුලේ සමාජිකයෝ. අපිට කියන්න වෙන්නේ පූර්ණ සංඛ්‍යාව. දැන් උදාහරණයක් අපි ගත්තොත් තැඹිලි වල්ල ගෙඩි ගන්න. අපිට කියන්න බෑනේ ගෙඩි 5යි 82යි කියන. අපි කියන්නේ ගෙඩි මෙච්චරයි. ඒ වගේ. විවික්ත කියන්නේ පූර්ණ සංඛ්‍යාව විතරයි. සන්තතික කියන්නේ පූර්ණ සංඛ්‍යාව විතරක් නෙමෙයි දශම භාගات තියෙන්න පුළුවන්. ළමයින්ට පැහැදිලිද? හෙලෝ ළමයි හරිද? ළමයි හරි නේද? ඇහෙනවනේ මාවනේ? රයිට්. ඊළඟට B කොටස 11 ශ්‍රේණියේ සිසුන් කණ්ඩායමක උස. ඒ කියන්නේ මේ අරන් තියෙන මොන තොරතුරුද? සන්තතික දත්ත තමයි අරන් තියෙන්නේ. හරිද? මෙම කණ්ඩායමට ඇතුළත් වූ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව සොයන්න. උත්තරේ ගන්නේ 40යි. උත්තරේ ගන්නේ 30 45 ඔක්කොම එකතු කරනවා. 30 45 60 70 50 15 එකතු කරනවා. උත්තරේ එන්නේ 5යි 5යි 10න් බිඳුවයි එකක් ඉතුරුයි 2යි 7යි 14යි 20යි 24යි 27යි 270ක් ඉන්නවා ළමයි ඔක්කොම. ළමයි මේක හරිද? මේ ගත්ත උත්තරේ හරිද ළමයි? ඔව් සර්. හරි. ඊළඟට මාතපන්තිය කුමක්ද? මාතපන්තිය කියන්නේ වැඩිම සංඛ්‍යාතයේ තියෙන එක. ඔය තියෙන්නේ 70නේ. 145යි 150යි. මෙම තොරතුරු ජාල රේඛයකින් දක්වන්න. 130 135 නේ තියෙන්නේ. පහෙන් පහකින් තියෙන්නේ. මෙහෙම ආවනම් හරි. මට මේක කෙලින් ඉරියන්නේ බෑ හොඳේ. එහා මෙහා වෙනවා පොඩ්ඩක්. අනික් වයිට් බෝඩ් එක වගේ නෙමෙයි මේක වඩා අමාරුයි. හරි. මෙතන මේ රේඛාව පටන් ගන්න 135 හින්දා මම ඇදීමක් දානවා. හරි. පටන් ගන්න 135. 130 හින්දා මම පටන් ගන්න 125න් හොඳේ. 130 135 140 145 150 155 160 165 170 හරි. ඔය ඇති. මේ තියෙන්නේ උස්ස. සිසුන් ගණන වෙන්නේ පුතා මං ගන්නම් මෙතන තියෙන්නේ ඔව් 70න් ඉවර වෙනවනේ. රයිට්. අපි 10 10 ගමු. 10 20 30 40 50 60 70. දැන් අඳිමු. මේක අඳින්න තියෙන්නේ 130 135 30යි. 130 135 30යි.
ඊළඟට 135 140 45යි. හරි. ළමයින්ට ගැටලුවක් නම් කියන්න. ඊගාව එක 140 145 60යි. ඊළඟට 145 150 70යි. ඊළඟට දරුවනේ 150 155 50යි අනිත් එක 15යි. ළමයි ඇන්දේ මේකද බලන්න. පුතේ හැමෝම මේක හරිද? හෙලෝ. ළමයි ඔයගොල්ලෝ ඇන්දේ මෙහෙමද? ළමයි මේ ළමයි බීරි. ලකුණු 3යි. නිවැරදිව ඇන්දනම් මෙතන ඇදීමක් දාලා තියෙන්න ඕනේ. නිවැරදි ඇඳ තිබ්බනම් හරි. ඇදීම අනිවාර්යයි. හොඳයි. ඊට පස්සේ කියනවා එම ජාල රේඛය භාවිතයෙන් සංඛ්‍යාත බහුවශ්‍රයක් අඳින්නලු. සංඛ්‍යාත බහුවශ්‍රය ඇඳෙන්න ඕනේ මෙන්න මේ විදිහට. හරි මැද ලක්ෂ ලකුණු කරලා තියෙන්න ඕනේ. මේ තියෙන්නේ. මේ වගේ. හරි මැද. පන්ති ප්‍රාන්තරවල මධ්‍යගයේ ලකුණු කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ යා කරලා තියෙන්න ඕනේ. ඔච්චරයි. සංඛ්‍යාත බහුවශ්‍රය. ඒක ඇඳලා ලකුණු 1යි. අහඹුලස තෝරාගත් සිසුවෙකු 150ට වඩා උස අයෙකු වීමේ සම්භාවිතාව සොයන්න කියනවා. එතකොට 150ට වැඩි අයෙක් වීමේ හැකියාව තියෙන මේ මෙතන. ළමයි ඉන්නවා 65 දෙනෙක්. ළමයි ඉන්නවා 65 දෙනෙක්. එහෙනම් සම්භාවිතාව වෙන්නේ 270න් 65යි. දෙසිය 70න් 65යි. ඒකේ ප්‍රතිශතය අහන්නේ ಗುಣ කරනවා 100%. හරි. මේකේ උත්තරේ කීයද දරුවෝ? ආසන්න පූර්ණ සංඛ්‍යාවට අහන්න. 650 බෙදීම 27. 24.07යි. එහෙනම් උත්තරේ කීයද? 24ක් ආව නම් තමයි හරි පුතේ. හරි. හරි. ලකුණු 10න් දාගන්න කීයද කියලා. එච්චරයි. ඊළඟට දරුවනේ අවසාන ගාන. අද පොඩ්ඩක් වෙලා ගියා අපේ පෙරේ සාකච්ඡා කරන්න. හරි. පස්වෙනි ගාන 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා කුලකය. බලන්න. ඒ කුලකය අවයව ආකාරයෙන් ලියා වෙන් රූපයක දක්වන්න. ඒ කුලකය පුතා මෙහෙම 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා කිව්වහම එන්නේ 2 3 5 7 විතරයි එන්නේ. B වල 10ට අඩු ඔත්තේ සංඛ්‍යා කිව්වහම පුතා එකක් එනවා. 1 3 5 7 9. හරි. ඊළඟට වෙන් රූපයක දක්වන්න කියලාත් කියනවා. මෙහෙම වෙන් රූපයක් ඇඳලා AB කියලා ලියලා සර්වත්‍රය දාලා මෙතන එන්නේ දෙන්නගෙම ඉන්න කට්ටිය තමයි
3 5 7 මෙතන එනවා 2 මෙතන එනවා 1යි 9යි ඔච්චරයි ඉහත A හා B හි අංක සඳහන් කාඩ්පත් කට්ටල දෙකක් වෙන වෙනම මළු දෙකක බහා ඇත. එම මළු දෙකෙන් එක බැගින් අහමු ලෙස කාඩ්පත් දෙකක් ගත් විට ලැබෙන අය ගණන් යුගල සියල්ල නියැදි අවකාශයක දක්වන්නලු. හරි. එතකොට A වල අංක සහ B වල අංක. A අංක මෙතන B අංක. A වල අංක මොනවද පුතා? 2 3 5 7. B වල අංක 1 3 5 7 9. එහෙනම් එන්න පුළුවන් අවස්ථා මෙන්න මේවා. ළමයි මේක ලිව්වා නේද ඔයගොල්ලෝ? හෙලෝ. මෙන්න අවස්ථා ටික. හරි. ලකුණු 4යි. එනයින් සමාන සංඛ්‍යා යුගලක් ලැබීම ඉහත කාටසිය තලයේ ලකුණු කර එහි සම්භාවිතාව සොයන්න. සමාන සංඛ්‍යා යුගලක් කියන්නේ එකම සංඛ්‍යාව ලැබීම නේද? මේ තියෙන්නේ 3 3 වෙන්න පුළුවන්. 5 5 වෙන්න පුළුවන්. ආයි 7 7 වෙන්න පුළුවන්. වෙන අවස්ථා තියෙනවද දරුවනේ? හෙලෝ. ළමයි වෙන අවස්ථා තියෙනවද? හෙලෝ. ළමයි නැහැ. එහෙනම් උත්තරේ මොකද්ද? මුළු සිද්ධි කීයද? මුළු ඔක්කොම සිද්ධි? මුළු සිද්ධි 20යිද? 20යි. 20යි 20න් 3ද උත්තරේට ආවේ? ඔව්. ඔව් සර්. ලකුණු 2යි. 10න් දාගන්න කීයද කියලා. එච්චරයි. එහෙනම් පුතේ 100න් ලකුණු දාලා මට ඉක්මනට මැසේජ් එකක් එවන්න